ආයිබෝන් දරුවනේ 2022 ගිණුම් කරන පන්තියේ වැරදි නිවැරදි කිරීම වල 9 වෙනි ඔන්ලයින් එකත් එක්කයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි පසුගිය ලෙසන් එකේදී සාකච්ඡා කළේ වැරදි නිවැරදි කිරීම අභ්‍යාස පිළියෙල කරන ආකාරය පසුගිය විභාග ප්‍රශ්න සහ වෘත්තීය විභාග ගැටළු ඇසුරින්. අපි එදා තවත් අභ්‍යාස වාගයක් ඔයගලන්ට ලබා දුන්නා. ඔයගලන්ට හෝම්වර්ක් කරන්න. අපි මේ කොටස් ටික සවිස්තරාත්මකව සාකච්ඡා කරමින් මේ වැරදි නිවැරදි කිරීම මාතෘකාවේ තව සංකල්ප දෙකක් ඉතුරු වෙලා තියෙනවා. තව තියරි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒකෙන් එක තියරි එකක් අපි අද දවසේදී සාකච්ඡා කරලා අවසන් කරනවා. අපි දුන්නේ ඉස්සෙල්ලාම 27 වෙනි ප්‍රශ්නය. ඒක 2009 A level විභාගේ ප්‍රශ්නය. 2009 A level විභාගේ ප්‍රශ්නය. 27 වෙනි ප්‍රශ්නය. හදපු නැති අය රූල් කරගන්න ඕනේ පොදු චැනලයක්. විස්තරය හරබැර. විස්තරය හරබැර. පොදු චැනලයක්. බලන්න. ඒකේ ඉස්සෙල්ලාම තියෙනවා යම් කිසි ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව සටහන් කරද්දී වරදක් වෙලා. ඒ ගනුදෙනුව සටහන් කරද්දී වරදක් වෙලා. ඒ තමයි මොකක්ද ඒ ගනුදෙනුව? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. මොකක්ද ඒ ගනුදෙනුව? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ගනුදෙනුව. එතකොට බලන්න ලිපි ද්‍රව්‍ය කීයකටද අරන් තියෙන්නේ? 20000කට අරන් තියෙන්නේ. 20000කට ලිපි ද්‍රව්‍ය ගත්තා නම් ළමයි ලිපි ද්‍රව්‍ය ගිණුමට 20ක් කර කරලා මුදල් පාලන ගිණුමට 20000ක් පෙර කරන්න ඕනේ. මේක තමයි නිවැරදි දිත්ත සටහන වෙන්නේ. හැබැයි මේගොල්ලෝ කරලා තියෙන්නේ 2 ලක්ෂයක් ලෙස කාර්යාල උපකරණ ගිණුමට හර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට දාලා නැහැ. මේක දාලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ කාර්යාල උපකරණ ගිණුමට කීයක් හර කළාද? 200ක් හර කරලා. එතකොට මුදල් පාලන ගිණුම ගැන කියවෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මුදල් පාලන ගිණුමේ නිවැරදිව සටහන් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒකේ මුදල් පාලන ගිණුමේ නිසි පරිදිලා තියෙනවා මේකේ හරිය. එහෙනම් බලන්න ළමයි වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මෙතෙන්ට 20ක් හර කරන්න ඕන වෙනුවට මේගොල්ලෝ කරලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට 200ක් හර කරන එක නේද කරලා තියෙන්නේ. එහෙනම් ඒක සම්පූර්ණ වැරදි. ළමයි මේ වරද හරි ගස්සන්න මේ ගිණුමට 200ක් මොනවා කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. මේක දාපු නැති හින්දා මෙතෙන්ට හර කරන්න ඕනේ කීයක්ද? 20ක්. හැබැයි මේ පැත්තට 200ක් බැර වෙලා මේ පැත්තට 20ක් හර වෙනවා කියන්නේ මේ පැත්තේ 180ක අඩුවක් තියෙනවනේ. ආන්ගේ අඩුව දාන්නේ මොන ගිණුම කියලා දරුවෝ? අවිනිශ්චිත ගිණුම. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රි එක. මොකද්ද වෙන්නේ? පොදු ජර්නලේ ලියන්න ලිපි ද්‍රව්‍ය ගිණුම හර. ලිපි ද්‍රව්‍ය ගිණුම හර 20000යි. ලිපි ද්‍රව්‍ය ගිණුම හර 20000යි. ආයෙත් තව එකකට හර වෙනවා. එතන මදි නිසා මොන ගිණුමටද? අවිනිශ්චිත ගිණුම හර වෙනවා. කොච්චරද? 1,80,000යි. මේ ගිණුම බැර වෙනවා. මේ ගිණුම බැර. මොකද මේ ගිණුම කියන්නේ? කාර්යාල උපකරණ ගිණුම. බැර වෙනවා. ලක්ෂ 2යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලිපි ද්‍රව්‍ය ගැනීම. ලිපි ද්‍රව්‍ය ගැනීම. ලිපි ද්‍රව්‍ය ගැනීම. කාර්යාල උපකරණ ගිණුමට හර කිරීමේ වරද. කාර්යාල උපකරණ ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඔන්න දරුවෝ ඒකෙම තව එකක් තියෙනවා. තව දිත්ත සටහනක් තියෙනවා ඒකෙම. තව වැරද්දක්. මොකද්ද? මේ 2 ලක්ෂය මත රුපියල් 40000 මේ වෙනකොටත් ෂය ප්‍රතිපාදනය කර ඇත. ප්‍රතිපාදනය කළා තියනවා කියන්නේ වෙන් කළා තියෙනවා. එතකොට ෂය වෙන් කළා තියෙනවා. එතකොට ළමයි ෂය වෙන් කළා තිබුණාට ඇත්තටම මේක කාර්යාල උපකරණයක් නෙමෙයි ලිපි ද්‍රව්‍යය. එහෙනම් ෂය වෙන් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ දැනට සටහන් කරලා ඇත්තේ කොහොමද? ෂය වෙන් කළා තියෙනවා නම් කොහොමද ලියලා ඇත්තේ? ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර කියලා ලියලා ඇත්තේ.
එහෙනම් දැනට ප්‍රතිපාදනය කර ඇත කියන්නේ ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවානේ. ඒක වැරදි. එහෙනම් මේ වැරදි එක මොනවා කරන්න ඕනේද පොත්වලින්? අයින් කරන්න ඕනේ. එහෙනම් වෙන්න ඕනේ ෂය වෙන් කිරීම වල දිටසටහනේ මොන පැත්තද? අනිත් පැත්ත. එහෙනම් මට කියන්න ෂය වෙනකොට ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර නම් ඒකේ අනිත් පැත්ත කියන්නේ මොකද්ද වෙන්නේ? ෂය වෙන් කිරීම ගිණුම හර වෙලා මොන ගිණුමටද බැර වෙන්නේ? ෂය ගිණුමට බැර වෙනවා. ලියන්න. ලියන්න. ෂය වෙන් කිරීම ගිණුම හර දෙවෙනි එක ඉරක් ගහලා විස්තර තීරුව වෙන් කළා. ෂය වෙන් කිරීම ගිණුම හර ෂය ගිණුම බැර. ෂය වෙන් කිරීම ගිණුම හර ෂය ගිණුම බැර. කීයද වෙන්නේ? 40යි. 40යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ෂය වෙන් කිරීම. ෂය වෙන් කිරීම. පොත් වලින් ඉවත් කිරීම. ෂය වෙන් කිරීම 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 පොත් වලින් ඉවත් කිරීම. දෙවෙනි එක රුපියල් 50000ක් වූ මාර්තු මාසයේ හරවලයක විකුණුම්. හරවලයක විකුණුම් කියන්නේ මොනවද ළමයි? ආපසු එවුම්. ආපසු එවුම් ගිණුමේ පමණක් පිටපත් වෙනවලු. දරුවා අහපව් එවුවා නම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ආපසු එවුවා නම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ආපසු එවුම් ගිණුම හර වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම බැර. ඒ කියන්නේ ණයගැති පාලන ගිණුම බැර වෙනවා. හැබැයි මේක කියන්නේ ආපසු එවුම් ගිණුමේ විතරක් දැම්ම කියලානේ. ඒ කියන්නේ මේක වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමට මොනව කළා නැද්ද? බැර කරලා නැහැ. එහෙනම් බැර කළා නැත්නම් මොනව කරන්න ඕනේද ඒක? බැර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම. එහෙම නැත්නම් ණයගැති පාලන ගිණුම. වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම බැර. රුපියල් 50000යි. සංලක්ෂය ලියන්නේ. ආපසු එවුම්. ආපසු එවුම්. පාලන ගිණුමට නොගැනීමේ වරද. ආපසු එවුම්. පාලන ගිණුමට නොගැනීමේ වරද. පාලන ගිණුමට නොගැනීමේ වරද. නිවැරදි කිරීම. ආපසු එවුම් පාලන ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. තුන්වෙනි එක වර්ෂය අග ණයගැති පාලන ගිණුමේ ශේෂය මත දැනටමත් හානි කරන අලාභ වෙන් කරලා තියෙනවලු 10%ක්. ළමයි 10%ක් හානි කරන අලාභ වෙන් කරලා තියෙනවා නම් මං කියා දුන්න පොදු චැනලේ මාතෘකාවේදී හානි කරන අලාභ ඉඩහැරීම් වල ඩබල් එන්ට්‍රිය මොකක්ද වෙන්නේ? හානි කරන අලාභ ගිණුම හර හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම මොනවා වෙනවද? බැර වෙනවා කියුවා. එහෙනම් එහෙම කරලා තිබුණාට ඇත්තට මේක කර ඇත කියන්නේ ඒක වරදක් නේද? මෙතන මේ උරාට දීලා තියෙන පහද වැරදිනේ හෙලිදරව් උනේ. ඒතර මෙතන කර ඇත කියන්නේ වරදක්ලුනේ. එහෙනම් මේ වරද පොත් වලින් මොනව කරලා දාන්න ඕනේද? අයින් කරන්න ඕනේ. එහෙනම් ළමයි හානි කරන අලාභ ඉඩහැරීම් පොත් වලින් අයින් කරන්නේ ලියපු සටහනේ මොන පැත්ත ලියලාද? අනිත් පැත්ත ලියලා. එහෙනම් මට කියන්න දරුවා හානි කරන අලාභ ඉඩහැරීම් වල ඩබල් එන්ට්‍රි මොකද්ද වෙන්නේ? හානි කරන අලාභ ගිණුම හර හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම බැර. ඒක අයින් කරනවා කියන්නේ මොකද කරන්නේ? හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුමට හර වෙලා කොහෙටද බැර වෙන්න ඕනේ? හානි කරන අලාභ ගිණුමට. ලියන්න. හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම හර හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම හර ඉඩහැරීම් ගිණුම හර හානි කරන අලාභ ගිණුම බැර. කොච්චරද? 10%ක්. එතකොට උඩ තියෙන ණයගැතියන් සටහන් කළ තිබුණ නැත්තේ 50000නේ. 50000ට 10% කියන්නේ කීයද එන්නේ? 5000යි.
හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම හර හානි කරන අලාභ ගිණුම බැර 5000යි. සංලක්ෂය ලියන්න. හානි කරන අලාභ ඉඩහැරීම් පොත් වලින් ඉවත් කිරීම. හානි කරන අලාභ ඉඩහැරීම් පොත් වලින් ඉවත් කිරීම. ඊළඟ එක 4. මොකද්ද තියෙන්නේ? වර්ෂය තුලදී ණය හිමියන්ගෙන් ලද වට්ටම ණය හිමි පාලන ගිණුමට හර කරලා. ළමයි ණය හිමි පාලන කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමට හර කරලාලු. ඒක හරි. හැබැයි මේක ලදවට්ටම් ගිණුමට බැර වෙන්න ඕන වෙනුවට මොන ගිණුමටද බැර කරලා තියෙන්නේ? විකුණුම් ගිණුමට. ඒ කියන්නේ වැරදි ගිණුමකට දාලා තියෙන්නේ. එහෙනම් ළමයි නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? විකුණුම් ගිණුමට හර වෙලා කොහෙටද බැර වෙන්න ඕනේ? ලදවට්ටම් ගිණුමට බැර වෙන්න ඕනේ. ලියන්න. ඊළඟ එක විකුණුම් ගිණුම හර ලදවට්ටම් ගිණුම බැර. විකුණුම් ගිණුම හර ලදවට්ටම් ගිණුම බැර. කීයද වෙන්නේ? 30000යි. 30000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලදවට්ටම විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද. ලදවට්ටම විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ ප්‍රශ්නට යන්න ළමයි 28. අපොඩකින් එකේ අවිනිශ්චිත ගිණුම තියෙනවා නේද අපිට හදන්න. T ගිණුමක් හදන්න ඕනේ. මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම. ගොඩාක් ලොකු ගිණුමක් ඕනේ නෑ. අවිනිශ්චිත ගිණුම. ඒතර මේ ගිණුම හදන්නේ අපි ලියපු පොදු ජර්නලය දිහා බලාගෙන. මේකේ උඩම රූලේ මුකුත් ලියන්නේ නෑ. අපි කිව්වා උඩම රූලේ දැම්ම ලියන්නේ නෑ මුකුත්. මට කියන්න ඔයා ලියපු පොදු ජර්නලේ පළවෙනි ජර්නල් සටහනේ අවිනිශ්චිත කියලා එකක් තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. ලියනවා හර පැත්තේ. ලියන්නේ බැර එකේ නම. මොකක් කියලාද ලියන්නේ? කාර්යාල උපකරණ කියලා 1,80,000යි. අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ. ඔයාගේ දෙවෙනි එකේ තිබ්බද අවිනිශ්චිත කියලා? නෑ. තුන්වෙනි එකේ තිබ්බද අවිනිශ්චිත කියලා? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. ණය ගැති පාලන. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන කියලා. කීයද තිබ්බේ? 50000යි. ඊළඟ එකේ තිබ්බද? නෑ. ඊළඟ එකේ තිබ්බද? ඒත් නෑ. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලණය කරනවා. මේ පැත්ත වැඩි 2,30,000යි. 2,30,000යි. මේ මෙතන උඩට වෙනසක් එනවා. මේ පැත්තේ කීයක්වත් නැති නිසා. කීයක්ම දෙන්නේ? 2,30,000යි. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ වෙනසක් එන්න තිබිලා තියෙනවා. කීයකද? 2,30,000ක බැර එකක්. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් තිබිලා තියෙනවා. අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් තිබිලා තියෙනවා 2,30,000ක. ඊළඟ එක ළමයි අභ්‍යාසංක 28. අභ්‍යාසංක 28 ඕක 2007 A level විභාගයේ ප්‍රශ්නය. 2007 A level විභාගයේ ප්‍රශ්නය. බලන්න. පළවෙනි එක. ලී බඩු ගත් එක ගැනුම් ගිණුමෙලු සටහන් කරලා තියෙන්නේ. ඇත්තටම ළමයි අපි දන්නවා ලී බඩු ගත්තා නම් කොහෙටද හර වෙන්න ඕනේ? ලී බඩු ගිණුමට. නමුත් ඇත්තටම මේගොල්ලෝ හර කරලා තියෙන්නේ නම් මොන ගිණුමටද? ගැනුම් ගිණුමට. ඒක සම්පූර්ණ වැරදි. එහෙනම් මට කියන්නේ මේ වැරද්ද හරි ගස්සන්න ගැනුම් ගිණුමට මොනවා කරන්න ඕනේද? බැර කරලා කොහෙටද හර කරන්න වෙන්නේ? ලී බඩු ගිණුමට. රූල් කලේ නැති අය තාම ඉක්මනින් රූල් කරන්න පොදු ජර්නලයක් විස්තරය හර බැර කියලා.
විස්තරය හරබැර කියලා. 28 වෙනි ගාන 2007 ඉරවල්. විස්තරය හරබැර. ලියන්න එකේ පළවෙනි ජර්නල් සටහන. පළවෙනි ජර්නල් සටහන ලීබඩු ගිණුම හර. ලීබඩු ගිණුම හර. ගැනුම් ගිණුම බැර. ලීබඩු ගිණුම හර ගැනුම් ගිණුම බැර රුපියල් 64000යි. රුපියල් 64000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලීබඩු මිලදී ගැනීම. ලීබඩු මිලදී ගැනීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. 2. දෙසැම්බර් මාසය තුලදී ලැබිච්ච 33000ක පොලී ආදායම මුදල් පොතේ නිවැරදිව සටහන් කරලා පොලී ආදායම් ගිණුමට දාලා තියෙන්නේ 3300ක් විදියට. අයි පොලී ආදායමක් ලැබුණා නම් ගිණුම් දෙක වෙන්නේ මුදල් පාලන ගිණුම හර පොලී ආදායම් ගිණුම බැර. මෙහෙම නෙවෙන්නේ 33000ක් මේක හර වෙලා මේකට බැර වෙන්න ඕනේ 33000ක්. මේකේ 33000ක් විදියට නෙමෙයිලු දාලා තියෙන්නේ 3300ක් විදියටලු මේකේ හරියට දාලා. එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගිණුමට බැර පැත්තට අඩුවෙන් දාලා නේද? එහෙනම් මෙතෙන්ට අඩුවෙන් දැම්මා නම් නිවැරදි කරන්න මේ ගිණුමට මොනව කරන්න වෙනවද? බැර කරන්න වෙනවා. මේ ගිණුමට මොනව කරන්න වෙනවද? බැර කරන්න වෙනවා. කොහෙටද එහෙනම් හර කරන්න වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට කීයක්ද? මේ දෙක අතර වෙනස කීයද? 29700යි. ලියන්න ඩබල් එන්ට්‍රි එක. අවිනිශ්චිත ගිණුම හර දෙවෙනි එක. අවිනිශ්චිත ගිණුම හර පොලී ආදායම් ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර පොලී ආදායම් ගිණුම බැර 29700යි. 29700යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. පොලී ආදායම පොලී ආදායම් ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද. එහෙම නැත්නම් අඩුවෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. පොලී ආදායම් ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක ළමයි 1,50,000ක අත්පිට විකුණුම්. ළමයි 1,50,000ක් අත්පිට වික්කනම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මුදල් පාලන ගිණුම හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ 1,50,000. මේ මෙහෙමයි වෙන්න ඕනේ. මේ මෙහෙමයි වෙන්න ඕනේ. මුදල් පාලන හර විකුණුම් බැර. එතකොට මේකෙත් කරලා තියෙන්නේ විකුණුම් බැර කරන්න ඕන වෙනුවට මේගොල්ලෝ කොහෙටද මේක බැර කරලා තියෙන්නේ? ණය ගැති පාලන ගිණුමට. එතකොට මෙතෙන්ට බැර කරන්න ඕන වෙනුවට ණය ගැති පාලන ගිණුමට බැර කරලා තියෙන්නේ. මේක හරිලු. මේක බැර කරන්න ඕන වෙනුවට ණය ගැති පාලන ගිණුම බැර කරලා තියෙන්නේ. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ණය ගැති පාලන ගිණුමට හර කරලා මේ ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. ලියන්න තුන්වෙනි එක. ණය ගැති පාලන ගිණුම හර. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර. විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර. සංලක්ෂය ලියන්න. විකුණුම් 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 ණය ගැති පාලන ගිණුමට බැර කිරීමේ වරද. ණය ගැති පාලන ගිණුමට බැර කිරීමේ වරද. නිවැරදි කිරීම. ඊළඟට 4.
2006 ඔක්තෝබර් 1 වෙනිදා ගෙවන ලද මොකද්ද තියෙන්නේ? කාර්යාල වියදම. කාර්යාල වියදම. ළමයි කාර්යාල වියදමක් ගෙවුවනම් මොකද වෙන්නේ? කාර්යාල වියදම් ගිණුමට හර වෙලා 1,60,000ක් මුදල් පාලන ගිණුමට 1,60,000ක් බැර වෙන්න වෙනවා. මේක තමයි හරි එක. හැබැයි මුදල් පාලන ගිණුමේ නිවැරදිව වාර්තා කරලා තියෙනවලු. ඒක හරියට. හැබැයි මේ ගිණුමට නෙමෙයි හර කරලා තියෙන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? කාර්යාල උපකරණ කියලා ගිණුමකට හර කරලා තියෙනවා. හැබැයි කීයක්ද හර කරලා තියෙනවා කියන්නේ 1,06,000යි. බලන්න ඒක නේද කියන්නේ කියලා. ගෙවන ලද 1,60,000ක කාර්යාල වියදමක් මුදල් පාලන ගිණුමේ නිවැරදිව සටහන් කරලා කාර්යාල උපකරණ ගිණුමට 1,06,000ක් විදියට හර කළා නේද? ඒ කියන්නේ මෙතෙන්ට දාලම නැහැ. මේක දාලම නැහැ. එහෙනම් මේක දාලා නැත්තම් ළමයි නිවැරදි කරන්න මේ ගිණුමට 1,60,000ක් හර කරන්න ඕනේ. මේක වැරදිනේ. මේක වැරදි. මේක අයින් කරන්න මේ ගිණුමට 1,06,000ක් මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. එතකොට මේකට 1,60,000ක් හර වෙනවා. මේකට 1,06,000ක් බැර වෙනවා. එතකොට මේ පැත්තේ අඩුවක් තියෙනවා. බැර කරන එකේ අඩුවක් තියෙනවා. කීයක අඩුවක්ද? 54,000ක අඩුවක් තියෙනවා. ඒ අඩුව දාන්නේ මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම කියලා. ලියන්න ඩබල් එන්ට්‍රිය. කාර්යාල වියදම් ගිණුම හර 1,60,000යි. හර 1,60,000යි. කාර්යාල උපකරණ ගිණුම බැර පොඩක් ඉස්සරහට වෙන්න ලියන්න. කාර්යාල උපකරණ ගිණුම බැර 1,06,000යි. 1,06,000යි. අවිනිශ්චිත ගිණුම බැර තව බැර සටහනක් තියෙනවා. අවිනිශ්චිත ගිණුම බැර කීයද වෙන්නේ? රුපියල් 54,000යි. 54,000යි. සංලක්ෂය ලියන්න. කාර්යාල වියදම. කාර්යාල වියදම. කාර්යාල වියදම. කාර්යාල උපකරණ ගිණුමට. කාර්යාල උපකරණ ගිණුමට හර කිරීමේ වරද. කාර්යාල උපකරණ ගිණුමට හර කිරීමේ වරද. හර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට කියනවා ළමයි. එතකොට ළමයි පොඩ්ඩක් බලන්න මේකේ මේ දිනයක් දීලා තියෙනවා නේද? ඔක්තෝබර් 1 වෙනිදා කියලා 2006. උඩින් බලන්න ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවදද? 2007 3:31. එතකොට 2006 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් 2007 3:31 කියන්නේ කොච්චර කාලයක් තිබිලා තියෙනවද? මාස 6ක්. ඒ කියන්නේ මේ උපකරණය මිලදී ගත්ත විදියට සටහන් කරලා මාස 6ක් වෙනවා. හැබැයි ඔන්න තව වරදක් වෙලා තියෙනවා. මේක මාස 6ක් ගත වෙලා තියෙන නිසා මේ අයතමය වෙනුවෙන් 10%ක් අවුරුද්දකට ෂය මොනව කරලා තියෙනවද? වෙන් කරලා තියෙනවා. මාස 6කට ෂය වෙන් කරලා තියෙනවා. එතකොට ෂය වෙන් කරනවා නම් ඒගොල්ලෝ ලියලා ඇත්තේ කොහොමද? ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර කියලා ලියලා ඇති. හැබැයි සටහන ෂය වෙන් කර ඇත කියලානේ කියන්නේ. වෙන් කරලා තියෙන එක වැරදි. එහෙනම් නිවැරදි කරන්න ඒක මොන පැත්ත හරවන්න ඕනේද? අනිත් පැත්ත හරවන්න ඕනේ. කොච්චරද ළමයි? 1,06,000ට අවුරුද්දකට නම් 110යි. 110යි කියන්නේ 10,600යි. හැබැයි අවුරුද්දකටනේ. හැබැයි මාස 6යි ගිහිල්ලා තියෙන්නේ. මාස 6යි කියන්නේ කීයද? 5,300යි. ඒකෙන් භාගයයි. එහෙනම් ෂය කරපු එක අනිත් පැත්ත හරවන්නේ කොහොමද? ෂය වෙන් කිරීම ගිණුම හර ෂය ගිණුම බැර. ලියන්න. ෂය වෙන් කිරීම ගිණුම හර ෂය ගිණුම බැර. ෂය ගිණුම බැර 5,300යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. මාස 6ක ෂය. මාස 6ක ෂය
පොත්වලට ගැනීමේ වරද නිවැරදි කිරීම. එහෙම නැත්නම් ෂය පොත්වලින් ඉවත් කිරීම කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. පොත්වලට ගැනීමේ වරද නිවැරදි කිරීම. මේකෙත් හදන්න කියනවා මොන ගිණුමක්ද? අවිනිශ්චිත ගිණුමක්. ඒකෙත් හදන්න කියනවා අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. ළමයි පළවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? නෑ. දෙවෙනි එකේ තිබ්බද? ඔව්. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ පොලි ආදායම් කියලා. කීයක් තිබ්බද? 29700යි. ඊළඟ එකේ තිබ්බද? නෑ. තුන්වෙනි එකේ තිබුණේ නෑ. හතරවෙනි එකේ තිබ්බද? ඔව්. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ. ලියන්නේ හර එකේ නම කාර්යාල වියදම් කියලා. හැබැයි කීයද තිබ්බේ? 54000යි. අන්තිම එකේ තිබුණේ ඔච්චරයි තියෙන්නේ. දැන් තුලණය කරන්න. මේ පැත්ත වැඩි 54000යි. ඒක මේ පැත්තෙත් දාන්න 54000යි. මේ මෙතන වෙනසක් එනවා කීයකද? 24300ක. මේක ලියන්නේ මොකක් කළා කියලාද? ඉදිරියට ගෙන ගියා කියලා. 24300ක් එනවා. 24300ක් එනවා. ඒ අපි සාකච්ඡා කළේ 2007 උසස් පෙළ විභාගේ ප්‍රශ්නය. ඊළඟට යනවා අපි අභ්‍යාසාංක 32. අභ්‍යාසාංක 32 කියලා කියන්නේ මොකද්ද? 1999 A level විභාගේ ගාන. 1999 A level විභාගේ ගාන. හදපු නැති අය රූල් කරගන්න පොදු චැනලයක්. විස්තරය හරබැර. විස්තරය හරබැර. 1999 A level විභාගේ ගාන. අපි ළමයි මේ ටියුට් එකෙන් AAT විභාගයේ පසුගිය විභාග 10ක ආපු පසුගිය විභාග 10ක ආපු ප්‍රශ්න ටිකයි. හරිද? A level විභාගයේ පසුගිය කාලීනව අවුරුදු 20ක විතර ආපු සියලු ප්‍රශ්න ටිකයි අපි වැරදි නිවැරදි කිරීම ආශ්‍රිතව සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? තව ටිකයි අපිට මේ නිබන්ධනයේ තියෙන්නේ සාකච්ඡා කරන්න. බලන්න 32 පළවෙනි වැරද්ද. මොකද තියෙන්නේ? යන්ත්‍ර අලුත් වැඩියාවට ගිය වියදම වැරදිලා යන්ත්‍ර ගිණුමට හර කරලා. ළමයි යන්ත්‍ර අලුත් වැඩියාවට වියදමක් ගියා නම් ඒක හර කරන්න ඕනේ මොන ගිණුමටද? යන්ත්‍ර අලුත් වැඩියා ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ මොන ගිණුමටද? යන්ත්‍ර ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න යන්ත්‍ර ගිණුමට මොනවා කරන්න ඕනේද? බැර කරලා. කොහෙටද ළමයි හර කරන්න ඕනේ? යන්ත්‍ර අලුත් වැඩියා වියදම් ගිණුමට. ලියන්න ඩබල් එන්ට්‍රිය. යන්ත්‍ර අලුත් වැඩියා ගිණුම හර. යන්ත්‍ර ගිණුම බැර 400යි. සංලක්ෂය ලියන්න. යන්ත්‍ර අලුත් වැඩියාව. යන්ත්‍ර අලුත් වැඩියාව. යන්ත්‍ර ගිණුමට. යන්ත්‍ර අලුත් වැඩියාව යන්ත්‍ර ගිණුමට හර කිරීමේ වරද. යන්ත්‍ර ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. 2. දෛනික විකුණුම් පොත රුපියල් 1000ක් අඩුවෙන් එකතු කරලා තිබුණලු. විකුණුම් පොත කියන්නේ ළමයි මොකද්ද? විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලයේ ලියවෙන්නේ මොන විකුණුම්ද ළමයි? ණයට විකුණුම්. එතකොට ඔය කියන්නේ ණයට විකුණුම් අඩුවෙන් ලියලා තිබුණාල් නේද? ළමයි මට කියන්න ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැල.
එතකොට ණයගැති පාලන ගිණුම හර වෙනවා කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමට හර විකුණුම් බැර. ඔය විදිහට ලියලා තියෙන්නේ අඩු වෙන්නේ නේද? එහෙනම් කරන්න තියෙන්නේ ඒ අඩු ප්‍රමාණය නැවත පොත්වල මොනව කරන එකද? සටහන් කරන එක. ඒ කියන්නේ ආයෙ හැම සටහන් කරන්න ඕනේ රුපියල් 1000ක්. ලියන්න ඩබල් එන්ට්‍රි එක. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර රුපියල් 1000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. විකුණුම් ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඔන්න දෙක. තුන්වෙනි එක. කේ පීටර්ට ගෙවපු ඒ කියන්නේ ණය හිමියෙකුට ගෙවපු එක ණය හිමි පාලන ගිණුමට හර කරලා තියෙන්නේ 3150ක් විදියටලු. ළමයි ණය හිමියන්ට සල්ලි ගෙවුවා නම් මොකද වෙන්නේ? ණය හිමි පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඔතන කියන්නේ ණය හිමි පාලන ගිණුමට හර වෙච්ච ගාන වැඩිලු නේද? ළමයි වැඩි නම් නිවැරදි කරන්න ණය හිමි පාලන ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. ඒ හර කරලා තියෙන ගාන වැඩි. මේ බලන්න. ණය හිමියන්ට සල්ලි ගෙවුවා නම් වෙන්න ඕනේ ගිණුම් දෙකයි තියෙන්නේ. එකක් මුදල් පාලන ගිණුම. අනිත් එක තමයි ණය හිමි පාලන ගිණුම. මුදල් පාලන ගිණුමට හරියට 1350ක් බැර කරලා. හැබැයි මේකට හර කරලා තියෙන්නේ 3150ක් කියලා. මේකට හර කරලා තියෙන ගාන වැඩි. එහෙනම් නිවැරදි කරන්න මේ ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරලා කොහෙටද හර කරන්න වෙන්නේ? එහෙනම් අවිනිශ්චිත ගිණුම. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර. ණය හිමි පාලන. එහෙම නැත්නම් වෙළඳ ගෙවි යුතු දෑ පාලන. බැර. කීයද වෙන්නේ? 1800යි. ඒ දෙක අතර වෙනස 1800යි. සංලක්ෂය ලියන්න. ණය හිමි ගෙවීම. ණය හිමි ගෙවීම. ණය හිමි පාලන ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද. ණය හිමි පාලන ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද. ණය හිමි පාලන ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක. ඊළඟ එක මොකද්ද තියෙන්නේ? ලැබූ වට්ටම 525ක් දුන් වට්ටම් ගිණුමට හර කරලාලු. ළමයි ලැබූ වට්ටම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ ලැබූ වට්ටම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර 525යි ලද වට්ටම් ගිණුම බැර වෙනවා 525යි. දැන් ණය හිමි පාලන ගිණුමේ වරදක් තියෙනවා කියලා නැහැ. හැබැයි මෙන්න මෙතෙන්ට දාන්න ඕන වෙනුවට මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? දුන් වට්ටම් කියලා ගිණුමකට 525ක් මොනව කරලාලුද? හර කරලා. මෙතන දාලා නැහැ. මේ මෙතරයි දාලා තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? මේ ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. හරි දේ තමයි මේ ගිණුමටත් බැරයි කරන්න ඕනේ. එතකොට දෙකම බැර. එහෙනම් මට කියන්න දරුවෝ කොහෙටද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර 1050යි. අවිනිශ්චිත ගිණුම හර 1050යි. ලද වට්ටම් බැර. බැර පැත්තේ ලියන්නේ. බැර කියලා ලියන්නේ. ලද වට්ටම් බැර 525යි.
525යි. දුන් වට්ටම් බැර 525යි. දුන් වට්ටම් බැර 525යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලද වට්ටම දුන් වට්ටම් ගිණුමට දුන් වට්ටම් ගිණුමට හර කිරීමේ වරද හර කිරීමේ වරද නිවැරදි කිරීම නිවැරදි කිරීම. ඊළඟ එක පස්වෙනි එක. රුපියල් 6000ක ගැනිලි ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ බැර පැත්තේ දාලා තිබුණලු. ළමයි අපි ශේෂ පිරික්සුමක් හැදුවා නම් ඒ ශේෂ පිරික්සුමේ ගැනිලි ගිණුමේ ශේෂය දාන්න ඕනේ මොන පැත්තේද? හර පැත්ත. ඒ ගැනිලි කියන්නේ හරිද? ගැනිලි කියන්නේ හර ශේෂයක්. ඒ නිසා හර පැත්තේ දාන්න ඕනේ. හැබැයි මේකේ හර පැත්තේ දාන්න ඕන වෙනුවට මේගොල්ලෝ දාලා තිබිලා තියෙන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. දරුවෝ මට කියන්න මේ වැරද්ද වෙලා තියෙන්නේ ගැනිලි ගිණුමේද ශේෂ පිරික්සුමේද? ශේෂ පිරික්සුමේ. එහෙනම් මට කියන්නේ වැරද්ද නිවැරදි කරන්න මේ 6000 මොනව කරන්න වෙනවද? මේකට හර කරන්න වෙනව නේද? හැබැයි ළමයි පැත්ත මාරු වෙච්ච නිසා 6000ක් හර කළා හරියන්නේ නැහැ. කීයක්ද ශේෂ පිරික්සුමට හර කරන්න වෙන්නේ? ආම් හරි 12000ක් හර කරන්න වෙනවා. මොකද අපි දන්නවා ගිණුමක පැත්ත මාරුනහම වටිනාකම වගේ කී ගුණයක් එනවද? දෙගුණයක් එනවා. ඒ නිසා පැත්ත මාරු කරද්දී වටිනාකම ඩබල් වෙනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුමට හර කරන්න ඕනේ කීයක්ද? 12000. එහෙනම් කොහෙටද බැර වෙන්නේ? ශේෂ පිරික්සුමත් එක්ක හැමතිස්සෙම යන්නේ මොන ගිණුම කිව්වද? අවිනිශ්චිත ගිණුම. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රිය ශේෂ පිරික්සුම හර. හැබැයි ශේෂ පිරික්සුම හර කියලා ලියනවද? නෑ. මොකද තියන්නේ? තිත්පේලියක්. ලියන්න ශේෂ පිරික්සුම හර. තිත්පේලියක් තියන්නේ හර එකට. අවිනිශ්චිත ගිණුම බැර 12000යි. සංලක්ෂය ලියන්න. ගැනිලි ශේෂ පිරික්සුමේ බැර පැත්තට ගැනීමේ වරද. ශේෂ පිරික්සුමේ බැර පැත්තට ගැනීමේ වරද නිවැරදි කිරීම. එතකොට වටිනාකම 12000යි. බැර පැත්තට ගැනීමේ වරද නිවැරදි කිරීම. අන්තිම එක 6. ජේ බාලසිංහ විසින් ආපසු එවපු 850ක භාණ්ඩ ණයගැති පාලන ගිණුමෙන් නිවැරදිව ලිව්වත් ආපසු එවුම් ගිණුමේ ලියලා තියෙන්නේ 1850ක් විදියට. ළමයි ආපසු එවුවා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ ආපසු එවුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. කීයද? 850යි. මෙහෙමයි වෙන්න ඕනේ හරියට. හැබැයි මෙතෙන්ට කීයක් හර වෙලා තියෙනවලුද? 1850ක් හර වෙලා තියෙනවලු. ඕක තමයි වැරද්ද. ඒ කියන්නේ මෙතෙන්ට හර වෙලා තියෙන ගාන 1000ක් වැඩිනේ ළමයි. ඒක නිවැරදි කරන්න එහෙනම් ආපසු යොමු ගිණුමට මොනව කරන්න වෙනවද? බැර කරන්න වෙනවා. කොහෙටද එහෙනම් හර කරන්න වෙන්නේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර. කීයද වෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර. රුපියල් 1000යි. සංලක්ෂය ලියන්නේ ආපසු එවුම්. ආපසු එවුම් ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද. ආපසු එවුම් ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ටී ගිණුමක් අහගන්න මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. ටී ගිණුමක් අහගන්න අවිනිශ්චිත ගිණුම.
දැන් බලන්න ඔයාගේ පොදු channel දිහා බලලායි අවිනිශ්චිත ගිණුම හදන්නේ. පළවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? නෑ. දෙවෙනි එකේ තිබ්බද අවිනිශ්චිත? ඒත් නෑ. තුන්වෙනි එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව්. තිබ්බා. ණය හිමි පාලන කියලා. 1800යි. හතරවෙනි එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව් තිබ්බා. හර පැත්තේ තිබ්බේ. බැර පැත්තේ දෙකක් තියෙන නිසායි නම් දෙකෙන්ම ලියනවා. දුන් වට්ටම් ලද වට්ටම් කියලා. කීය ගානේද? 525 ගානේ 1050ක් තිබුණා. හර පැත්තේ අවිනිශ්චිත. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ ශේෂ පිරික්සුම කියලා 12000යි. ඊළඟ එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව් තිබ්බා. හර පැත්තේ තිබ්බේ ආපසු එවුම් කියලා ලියන්නේ කීයද? 1000යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන්න. බලන්න මොන පැත්තද වැඩි කියලා. මේ පැත්ත වැඩි 12000ක් තියෙනවා. 12000ක් තියෙනවා. දැන් බලනවා මෙතන කීයක වෙනසක් තියෙනවද කියලා. මෙතන 2යි 2800යි 3800යි 3850යි 3850ක් ගියාට පස්සේ මෙතන එනවා 8150ක්. මේක දානවා ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා. ශේෂ පරීක්ෂුමේ දිනනවා කීයක වෙනසක්ද? 8150ක වෙනසක් තියෙනවා. 8150ක වෙනසක් තියෙනවා. ඒ අපි සාකච්ඡා කරලා ඉවර කළේ 1999 උසස් පෙළ විභාගේ ප්‍රශ්නය. ඊළඟට යනවා අපි ප්‍රශ්නාංක 31. තවත් හොඳ සංකල්පයක් සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 31. ප්‍රශ්නාංක 31. ඒකේ අලුත් කොටසක් තියෙනවා. ඒක මම කියලා දෙනවා. හොඳට අහගන්න අවබෝධයෙන් අවධානයෙන්. ප්‍රශ්නාංක 31. ඒකේ ළමයි පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා උඩ අවුරුද්ද. ඒක 2009 A level කියලා වැදිලා ඇත්තේ. ඒක 2000 A level විය යුතුයි. 2000 A level 2000 A level. ඔන්න පළවෙනි වැරද්ද. මොකද්ද තියෙන්නේ? සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ගමන් වියදම් ටික නිවැරදිව සටහන් කරලා තිබුණා. ඒ කියන්නේ ගෙවීම් ජර්නලය හරියි. නමුත් ඒ විශ්ලේෂණ තීරුවේ තිබිච්ච එකතුව අදාළ ගිණුමට අරගෙන නැහැ. මොකද්ද අදාළ ගිණුම කියන්නේ? ගමන් වියදම් ගිණුම. දරුවෝ ගමන් වියදමක් ගෙවුවා නම් ගමන් වියදම් ගිණුමට මොනවා වෙන්න ඕනේද? හර වෙන්න ඕනේ. නමුත් හර වෙලා නැහැ. එහෙනම් නිවැරදි කරන්න මට කියන්න ගමන් වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. කොහෙටද එහෙනම් බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ. කොච්චරද රුපියල් 2100යි. ලියන ඩබල් එන්ට්‍රි එක. ගමන් වියදම් ගිණුම හර. අවිනිශ්චිත ගිණුම බැර. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ගමන් වියදම එම ගිණුමට නොගැනීමේ වරද. එම ගිණුමට නොගැනීමේ වරද. එහෙම නැත්නම් ගමන් වියදම් ගිණුමට නොගැනීමේ වරද. එහෙම නැත්නම් ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. සංලක්ෂය ලියලා විස්තර තීරු ඉලක්ක ගහලා වෙන් කරන්න. 2. රුපියල් 3000ක ලද වට්ටම දුන් වට්ටම වැරදිලා ලද වට්ටම් වලට බැර කළා. දරුවෝ දුන් වට්ටම කියන්නේ වියදමක් නේද? වියදමක් නම් දුන් වට්ටම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කරලා තියෙන්නේ ලද වට්ටම් කියලා ගිණුමකට මොනව කරලා තියෙන්නේ? බැර කරලා තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් මේ වැරද්ද හරි ගස්සන්න ළමයි ලද වට්ටම් ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. හරි දේ තමයි දුන් වට්ටම් ගිණුමටත් මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. ඒතකොට ලද වට්ටම් ගිණුමටත් හර වෙන්න ඕනේ. දුන් වට්ටම් ගිණුමටත් හර වෙන්න ඕනේ. එහෙනම් කොහෙටද බැර වෙන්නේ?
ආන් හරි අවිනිශ්චිත ගිණුමට. ලියන්න. ලද වට්ටම් ගිණුම හර රුපියල් 3000යි. දුන් වට්ටම් ගිණුම හර දෙකක් හර එනවා 3000යි. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 6000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. දුන් වට්ටම ලද වට්ටම් ගිණුමට දුන් වට්ටම ලද වට්ටම් ගිණුමට බැර කිරීමේ වරද බැර කිරීමේ වරද නිවැරදි කිරීම බැර කිරීමේ වරද නිවැරදි කිරීම. තුන්වෙනි එක බෙදා හැරීම් වියදම 1500ක් ඒ ගිණුමට අරන් තියෙන්නේ 15000ක් විදිහටලු. ළමයි බෙදා හැරීම් වියදම ගෙවුවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? මුදල් පාලන ගිණුම බැර 1500යි බෙදා හැරීම් වියදම් ගිණුම හර 1500යි. නමුත් ඔය කියන්නේ බෙදා හැරීම් ගිණුමට හර වෙලා තියෙන්නේ 1500ක් නෙමෙයිලු කීයක්ද? 15000ක් ලෝ. කීයක්ද හර වෙලා තියෙන්නේ? 15000. ඒ කියන්නේ ළමයි බෙදා හැරීම් වියදම් ගිණුමට හර වෙලා තියෙන ගාණ වැඩි නේද? වැඩි නම් නිවැරදි කරන්න බෙදා හැරීම් වියදම් ගිණුමට මොකද කරන්න ඕනේ? බැර කරලා කොහෙටද ළමයි හර කරන්න වෙන්නේ? ආන් හරි අවිනිශ්චිත ගිණුමට. ලියන්න තුන්වෙනි එක අවිනිශ්චිත ගිණුම හර බෙදා හැරීම් වියදම් ගිණුම බැර කොච්චරයිද? 13500යි. සංලක්ෂය ලියන්න. බෙදා හැරීමේ වියදම එම ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද එම ගිණුමට වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. 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 ඊළඟ එක තියෙනවා 8500ක කාර්යාල උපකරණ ගිණුමේ ශේෂ පිරික්සුමට අරගෙන ගිහිල්ලා නැහැ. එතකොට තමයි උතර වෙලා තියෙන්නේ කාර්යාල උපකරණ ගිණුමේද වරද වෙලා තියෙන්නේ ශේෂ පිරික්සුමේද? ශේෂ පිරික්සුමේ. මට කියන කාර්යාල උපකරණ කියන්නේ වත්කමක්නේ. වත්කමක තියෙන්නේ මොන ශේෂයක්ද? හාර ශේෂයක්. ඔය කියන්නේ ශේෂ පිරික්සුමේ හාර පැත්තට දාලා නැහැ කියන එක නේද? එහෙනම් ළමයි නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ශේෂ පිරික්සුමට හර කරන්න ඕනේ. කොහෙටද එනන් බැර කරන්න ශේෂ පිරික්සුමත් එක්ක කවුද යනවා කිව්වේ? අවිනිශ්චිත. ලියන්න ශේෂ පිරික්සුම හර තිත්පේලියක් තියන්නේ. අවිනිශ්චිත ගිණුම බැර කීයද වෙන්නේ? රුපියල් 8500යි. සංලක්ෂය ලියන්න. කාර්යාල උපකරණ ශේෂය ශේෂ පිරික්සුමට නොගැනීමේ වරද ශේෂ පිරික්සුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. ශේෂ පිරික්සුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක ලද ලාභාංශය 3700ක් සංචිත ගිණුමට බැර කරලා තියෙනවා. ළමයි ලද ලාභාංශ වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ මෙහෙමයි. ඩබල් එන්ට්‍රිය වෙන්නේ මුදල් පාලන ගිණුමට හර වෙලා ලද ලාභාංශ ගිණුමට බැර වෙන්න ඕනේ. මේකනේ වෙන්න ඕනේ. මේකට බැර කරන්න ඕන වෙනුවට මේගොල්ලෝ බැර කළා තියෙන්නේ මොන ගිණුමටලුද? සංචිත ගිණුමට බැර කළා තියෙන්නේ. මේක වැරදි. එහෙනම් ළමයි මෙතෙන්ට බැර කරන්න ඕන එක මෙතෙන්ට නේද බැර කළා තිබුණේ. එහෙනම් නිවැරදි කරන්න සංචිත ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙලා කොහෙටද බැර වෙන්න ඕනේ? ලද
ලාභාංශ ගිණුම බැර. ලියන්න සංචිත ගිණුම හර ලද ලාභාංශ ගිණුම බැර. හරිද? ලිව්වද ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? සංචිත ගිණුම හර ලද ලාභාංශ ගිණුම බැර. කීයද වෙන්නේ? 3700යි. සංලක්ෂය ලියන්න. ලද ලාභාංශ සංචිත ගිණුමට බැර කිරීමේ වරද. සංචිත ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට 6 රුපියල් 6000ක ගෙවූ ණය වාරිකය පොලී ගිණුමට හර කරලලු. මේකේ ඇත්තටම පොලිය තිබිලා තියෙන්නේ 1000ක් විතරයි. ළමයි ඉතුරු 5000 එතකොට ණය ආපසු ගෙවීමක් නේද? ළමයි වාරිකය කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ වාරිකය කොටස් දෙකකින් සමන්විත වෙන්නේ මොන කොටස් දෙකද? ණය මුදලයි පොලියයි. එතකොට ළමයි මොකද්ද වෙලා තියෙන්නේ? මේගොල්ලෝ 6000ක ණය වාරිකයක් ගෙවලා තියෙනවා. අපි ලැබීම් චැනලේදී ඉගෙන ගත්තා ණය වාරිකයක් ගෙවුවා නම් කොහොමත් මුදල් පාලන ගිණුමට 6000ම බැර වෙන්න ඕනේ. මේක හරි. උතරත් කරලා තියෙනවා. හැබැයි මේක හර වෙන්න ඕන ගිණුම් දෙකක් තියෙනවා. එකක් පොලී ගිණුමයි අනිත් එක මොන ගිණුමද? ණය ගිණුමයි. එතකොට පොලී ගිණුමට හර වෙන්නේ දරුවෝ පොලිය විතරයි. ඉතුරු ටික හර වෙන්න ඕනේ මොන ගිණුමටද? ණය ගිණුමට. එතකොට මෙතන කියනවා පොලිය තියෙන්නේ 1000යිනේ. එතකොට ඉතුරු 5000 ණය. ඒ නිසා ණය ගිණුමටයි 5000 හර වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ මොකද්ද කරලා කියනවා කියන්නේ මේ පොලී ගිණුමට 6000ම දාලා මේ දෙකම. එහෙනම් ඒක වැරදි. ඒ වැරද්ද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? මේකෙන් 5000ක් අයින් කරන්න ඕනේ. මේකෙන් 5000ක් අයින් කරන්න නම් පොලී ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද දරුවෝ හර කරන්න වෙන්නේ? ණය ගිණුමට. ලියන්න ඩබල් එන්ට්‍රිය. ණය ගිණුම හර. ණය ගිණුම හර. පොලී ගිණුම බැර. පොලී ගිණුම බැර රුපියල් 5000යි. රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න. ගෙවූ ණය මුදල. ගෙවූ ණය මුදල පොලී ගිණුමට. ගෙවූ ණය මුදල පොලී ගිණුමට. පොලී ගිණුමට. පොලී ගිණුමට හර කිරීමේ වරද. ගෙවූ ණය මුදල පොලී ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක අන්තිම එක ගොඩනැගිල්ලේ තීන්තාලේප කරන්න ගිය වියදම. ළමයි තීන්තාලේප කරන්න වියදමක් යනවා කියන්නේ මොකද්ද? ගොඩනැගිලි අලුත් වැඩියාව. මොකද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? ගොඩනැගිලි ගිණුමට හර කරලා තියෙන්නේ. ළමයි ගොඩනැගිලි අලුත් වැඩියාව ගොඩනැගිලි ගිණුමට හර කරන්න බෑ. හර කරන්න ඕනේ කොහෙටද? ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුමට. නමුත් ඒගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? ගොඩනැගිලි ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න ගොඩනැගිලි ගිණුම මොනව කරන්න ඕනේද? බැර කරලා ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුමට මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. සමහර අය ලියලා ඇති තීන්තාලේප කිරීමේ ගිණුම කියලා. තීන්තාලේප කිරීමේ ගිණුම නෙමෙයි අලුත් වැඩියා ගිණුම. ලියන්න
අලුත් වැඩියා ගිණුම හර. ගොඩ නැගිලි ගිණුම බැර. ගොඩ නැගිලි ගිණුම බැර කීයද වෙන්නේ? 3500යි. සල්ලක්ෂය ලියන්න. අලුත් වැඩියා වියදම. අලුත් වැඩියා වියදම. අලුත් වැඩියා වියදම. ගොඩ නැගිලි ගිණුමට. අලුත් වැඩියා වියදම ගොඩ නැගිලි ගිණුමට. ගොඩ නැගිලි ගිණුමට. හර කිරීමේ වරද. ගොඩ නැගිලි ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. දැන් ඒකේ දෙවනුව 2000 ලෙවල් ගානේ දෙවනුව ඉල්ලනවා අවිනිශ්චිත ගිණුම. රූල් කරගන්නකො T ගිණුමක් අවිනිශ්චිත ගිණුම. T ගිණුමක් රූල් කරගන්න අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. ඒකත් අපි කරපු එක. සාමාන්‍ය විදිය තමයි තියෙන්නේ. මට කියන්න පළවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ. ලියන්න බැර පැත්තේ ගමන් කියලා 2100යි. ඊළඟ එකේ තිබ්බද? ඔව් තිබ්බා. ඒත් බැර පැත්තේමයි. ලියන්න ලද වට්ටම් දුන් වට්ටම් කියලා දෙක වෙන වෙනම කීය ගානේද? 3000 ගානේ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. ලියන්න බෙදා හැරීම් වියදම් කියලා 13500යි හර පැත්තේ තිබ්බේ. ඊළඟ එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව් තිබ්බා. බැර පැත්තේ තිබ්බේ ශේෂ පිරික්සුම කියලා 8500යි. අන්තිම තුනේම අවිනිශ්චිත තිබුණේ නැහැ. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන්න. මේ පැත්ත වැඩි 600යි. මෙතන තියෙනවා 8යි 8යි 16යි. 16600ක් තියෙනවා. නමුත් මේ පැත්තේ තියෙන්නේ 13500යි. මේකෙන් මේක අඩු කරපුවම මෙතන උඩම වෙනසක් එනවා කීයකද? 3100ක්. ඒක තමයි ආරම්භක ශේෂය වෙන්නේ. 3100ක්. 3100ක්. 3100ක් ආරම්භක ශේෂය වෙන්නේ. 3100ක්. හරි 3100ක්. ඔන්න බලන්න ළමයි අලුත් කොටසක් තියෙනවා ඔකේ. ලාභය නිවැරදි කරන්නලු. එහෙම නැත්නම් ලාභය සංශෝධනය කරන්නලු. සංශෝධනය කරනවා කියන්නේ ළමයි වැරදි හදනවා. ළමයි අපි දන්නවා ලාභය හොයන්න ගන්නේ මොනවද? ආදායම් සහ වියදම්. එහෙමනම් අපි බලමු මේ ආදායම් වියදම් වරන් ලාභේ කොහොමද හරි ගස්සන්නේ කියලා. රූල් කරගන්නකො මෙන්න මේ වගේ ප්‍රකාශනයක් පල්ලෙහාට රූල් 10ක් 12ක් හිටින්න. ප්‍රකාශනයක් රූල් කරගන්නකො. ඒ නම් කරගන්න ප්‍රකාශනය ලාභ සංශෝධනය කියලා. ලාභ සංශෝධනය. එහෙම නැත්නම් ලාභ සංශෝධන ප්‍රකාශය කිව්වත් කමන්නේ. ලාභ සංශෝධනය කියලා. සංශෝධනය කරනවා කියන්නේ ලාභය හරි ගස්සනවා. ඒතර මං කිව්වා ලාභයට බලපාන්නේ මොනවද? ආදායමුයි වියදමුයි. මේ ප්‍රකාශයට ළමයි උඩටම ගන්නේ දී ඇති ලාභය. දී ඇති ලාභය කියන්නේ අපිට දීලා තියෙන එක. එහෙම නැත්නම් ඕකටම තව නමක් කියනවා ළමයි කෙටුම්පත් ලාභය. කෙටුම්පත් ලාභය. කෙටුම්පත් කියන්නේ ළමයි වැරදි හදන්න කලින් ලාභය. කෙටුම්පත් කියන්නේ මොකද්ද? වැරදි සෑදීමට පෙර. වැරදි සෑදීමට පෙර. ඕනනම් මෙතන ඉතලක් ගන්න එළියෙන් ලියා ගන්න. කෙටුම්පත් කියලා කියන්නේ වැරදි සෑදීමට පෙර ලාභය.
ඊට පස්සේ ලියන්නේ එකතු කළා රෝල් 4ක් 5ක් තියලා අඩු කළා කියලා. එකතු කළා අඩු කළා කියලා. ළමයි මේ ලාභ සංශෝධන ප්‍රකාශය හදන්න ලාභේ ඕනේ කිව්වනේ අපිට දීලා තියෙන එක. බලන්න අර වැරදි වලට උඩින් දීලා තියෙනවා අර ඡේදයේ සුද්ධ ලාභය 15000ක් තිබුණා කියලා. ඒක මෙන්න මෙතන දාගන්න උඩම. අපිට හැම ගානකම දෙනවා ලාභේ. දැනට තියෙන එක වැරදි එක. අපිට ඕනේ හරි ගස්සන්න. මම කිව්වා මෙන්න මේ ලාභය හොයන්න ගන්නේ අපි ආදායමුයි වියදමුයි විතරයි. මොනවා විතරයිද ගන්නෙ? ආදායමුයි වියදමුයි විතරයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ පොදු ජර්නලයේ අපි ලියපු එකේ මේ කෝණේ අපි ලියපේ කෝණේ. මේ පොදු ජර්නලයේ තියෙන ආදායම් සහ වියදම් අඳුර ගන්න ඕනේ. මොනවද අඳුර ගන්න ඕනේ? ආදායම් සහ වියදම්. මේ ආදායම් සහ වියදම් තියෙන ඒවට ලාභ සංශෝධනය හදන්න ඉස්සෙල්ලා අපි මාක් එකක් දාගමු. මට කියන්න පළවෙනි එකේ ආදායම් වියදම් තිබ්බද? ඔව් තිබ්බා. මාක් එකක් දාගන්නවා හර පැත්තේ. ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන මාක් එකක් දාගන්න. දෙවෙනි එකේ තියෙනවද ආදායම් වියදම්? ඔව් දෙකක්ම තියෙනවා. මාක් එකක් දාගන්න. තුන්වෙනි එකේ තියෙනවද? ඔව් තියෙනවා බෙදා හැරීම. හතරවෙනි එකේ තියෙනවද? නෑ. මොකද මේ ශේෂ පිරික්සුමෙන් පෙන්නන කාර්යාල උපකරණ. මේකේ තියෙනවද? ඔව් තියෙනවා ලද ලාභාංශ. ළමයි සංචිත කියන එකේ නෑ. මේ සංචිත කියන්නේ හිමිකමක් ආදායමක් වේදමක් නෙවෙයි. ලද ලාභාංශ කියන්නේ ආදායමක්. මේ කියනවා ළමයි පොලිය. මොකද ණය කියන්නේ වගකීමක්. හැබැයි පොලිය කියන්නේ වේදමක්. මේ කියනවාද? ඔව් වෙනවා අලුත් වැඩියා. ගොඩනැගිලි එන්නේ නෑ ළමයි. ගොඩනැගිලි කියන්නේ වත්කමක්. හැබැයි අලුත් වැඩියා එක එනවා. ඕන් අපි පේනවා ඩොට් එකක් දාලා එහෙම නැත්නම් ඔයාලට කැමති සංකේතයක් පොඩි දාලා හරියට අපි මාක් කරගත්තා. ළමයි මේ ලාභ සංශෝධනය හදන්න ගන්න මෙහෙමයි ළමයි. ඔයාගේ ලාභ සංශෝධනය පුරුදු වෙනකම් ඔයා මේ එළියෙන් මේ වචන දෙක ලියාගත්තට කමක් නැහැ. මේ ධන ලකුණ කෙලින් ලියන්න බැර කියලා. ඍණ ලකුණ කෙලින් ලියන්න හර කියලා. ධන ලකුණ කෙලින් ලියනවා මොනවා කියලාද? බැර කියලා. ඍණ ලකුණ කෙලින් ලියනවා මොනවා කියලාද? හර කියලා. ඔය කියන්නේ ළමයි ඔයා මේ ඩොට් එක තිබ්බ එක තියෙන්නේ හර පැත්තේ නම් ඔයා අඩු කරනවා. තියෙන්නේ බැර පැත්තේ නම් ඔයා මොනව කරනවා කියන එකද? එකතු කරනවා කියන එක. මොකද කිව්වේ මේ මාක් කරගත්ත ආදායම වියදම තියෙන්නේ මොන පැත්තේ නම්ද? හර පැත්තේ නම් ඔයා අඩු කරනවා. බැර පැත්තේ නම් තියෙනවා මොකද කරන්නේ? එකතු කරනවා. බලන්න ඔන්න බලන්න මම කියා දෙන්නම්. පළවෙනි එකේ මාක් කරලා තියෙන්නේ මොන පැත්තේද? හර පැත්තේ. එහෙනම් මෙන්න මෙතන අඩු කරන මාත් එක්කම ගමන් කියලා 2100යි. ගමන් කියලා 2100යි. ඊළඟට ළමයි දෙකේම තියෙන්නේ හර පැත්තේ. ලද වට්ටම් දුන් වට්ටම් කියලා දෙකේම හර නිසා අඩු කරනවා 3000කින්. ඊළඟ එකේ තියෙන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. ඒක එකතු කරනවා බෙදා හැරීම් වියදම් කියලා 13500යි. ඊළඟ එකේ නැහැ. ඊට පස්සේ එකේ තියෙන්නේ බැර පැත්තේ ලද ලාභාංශ කියලා 3700යි එකතු කරනවා. ඊළඟ එකේ තියෙන්නේ බැර පැත්තේ පොලි කියලා 5000යි. ඊළඟ එකේ තියෙන්නේ මොන පැත්තේද? හර පැත්තේ. මොනවා කියලාද? අලුත් වැඩියා කියලා. කීයක් තියෙන්නේ? 3500යි. ඔච්චරයි තියෙන්නේ. දැන් මේක එකතු කරන්න. 0.2යි 7යි 5යි 12යි. එකක් ඉතුරුයි 14යි 17යි 5යි 22යි. 22200යි. ඊට පස්සේ ඒකයි මේකයි එකතු කරන්න. එතකොට එනවා 37200ක්. ඒකෙන් මේ ටික අඩු කරන්න. මෙතන තියෙන්නේ 600යි. 3යි 6යි 9යි 11යි. 11600ක් තියෙනවා. දැන් මේකෙන් මේක අඩු කරන්න.
12න් 6ක් ගියාම 6යි. 36න් 11ක් ගියාම 25යි. 25600ක් තියෙනවා. ඒ උත්තරේ කෙලින් ලියන්න මොකක් කියලාද? නිවැරදි සුද්ධ ලාභය කියලා. නිවැරදි සුද්ධ ලාභය කියලා. නිවැරදි සුද්ධ ලාභය කියලා. කීයද එන්නේ? 25600ක් එනවා නිවැරදි සුද්ධ ලාභය. එනම් පැහැදිලි ලාභ සංශෝධනය හදන්නේ කොහොමද ළමයි? නැවත මට කියන්න. ලාභ සංශෝධනය හදන්නේ කොහොමද? මේක අපි ලියපු පොදු ජර්නලේ ආදායම් වලටයි වියදම් වලටයි පොඩි මාක් එකක් දා ගන්නවා. එහෙම නැත්නම් මෙතන මේ ලාභ කියලා ලියන්න පුළුවන් වරහණක් ඇතුලේ. හරිද? එක්ක ඩොට් එකක් දාගන්න, එක්ක ලාභ කියලා ලියන්න. හරිද? ඒ කියන්නේ ලාභයට බලපානවා කියලා ලියන්න. ඒ ලියලා මෙන්න මේ මාක් කරන එක තියෙන්නේ හර පැත්තේ නම් අපි අඩු කරනවා, බැර පැත්තේ නම් මොනවා කරනවද? එකතු කරනවා. හර පැත්තේ නම් අඩු කරනවා, බැර පැත්තේ නම් එකතු කරනවා. හරිද? බැර පැත්තේ නම් එකතු කරනවා. right. එතකොට මෙන්න මේ ගණන් ටික තියෙනවා ඔයගලන්ට හදන්න. එදා 25ක් තියෙනවා. 25 හදපු නැති අය ලාභ සංශෝධනයක් තියෙන නිසා ඒක හදන්න ඕනේ. මෙන්න මේ ගණන් ටික මාක් කරගන්න ඔයගොල්ලෝ හදන්න. එදා එක තියෙනවා 25. 25. එදා එක තියෙනවා 25. ඊට පස්සේ 14 අභ්‍යාසංක 14. අභ්‍යාසංක 14. ඊට පස්සේ අභ්‍යාසංක 16 17 17 ඊළඟට දාසය 17 18 අපි හදලා තියෙන්නේ 16 17 ඊළඟට අභ්‍යාසංක 19 ඊළඟට තියෙනවා අභ්‍යාසංක 21 අභ්‍යාසංක 21 ඊට පස්සේ තියෙනවා අභ්‍යාසංක 23 right. ඔන්න ඔය අභ්‍යාස ටික මොනව කරන්න ඕනේද? හදලා තියන්න ඕනේ. ඔන්න ඔය අභ්‍යාස ටික හදලා තියන්න ඕනේ. නැවත බලා ගන්න අභ්‍යාසංක ටික 25 14 16 17 19 21 23. එතකොට අභ්‍යාස 7ක් තියෙනවා. ඒ අභ්‍යාස 7 අපි දවස් කිහිපයක් ඇතුළත දවස් 3-4ක් ඇතුළත නැවත සාකච්ඡා කරන ওই අභ්‍යාස ටිකට පිළිතුරු. ඊට පස්සේ අපිට වැරදි නිවැරදි කිරීම එකේ අවසාන කොටස විතරයි ඉතුරු වෙන්නේ. අන්තිමට 34 35 36 කියන අභ්‍යාස තුන විතරයි ඉතුරු වෙන්නේ. ඒක අපිට මේ එක ඔන්ලයින් එකකින් සම්පූර්ණයෙන් මොනව කරන්න පුළුවන්ද සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට තව ඔන්ලයින් දෙකකින් ඔන්ලයින් ලෙසන් දෙකකින් වැරදි නිවැරදි කිරීම සම්පූර්ණයෙන් අවසන් වෙනවා. මතක තියාගන්න ඔය වැරදි නිවැරදි කිරීම ඔච්චර ප්‍රමාණයක් තියාවකින් 125ක්වත් කිසිදු පන්තියක මොනව කෙරෙන්නේ නැද්ද සාකච්ඡා කෙරෙන්නේ. එතකොට අද අපි 9 වෙනි ඔන්ලයින් එක මම හිතන්නේ වැරදි නිවැරදි කිරීම වල සාකච්ඡා කළේ. ඒතර වැරදි නිවැරදි කිරීම වලට ඔන්ලයින් 11ක් සම්පූර්ණ වෙනවා. වැරදි නිවැරදි කිරීම පාඩමට විතරක්. එතකොට මෙන්න මෙතන ඉඳන් යන සියලු පාඩම් මේ වගේ විශාල පාඩම් යන්නේ, විශාල ප්‍රමාණයේ පාඩම් යන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම ඉතාම අවධානයෙන් කිසිම කොටසක් මගේ අර ගන්න නැතුව ගැටලු තියෙන නිසා, ගැටලු තියෙනවා නම් සහ ගැටලු තියෙන නිසා නැවත නැවත මේ ඔන්ලයින් ටික පරිශීලනය කරමින් ඕගොල්ලෝ තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යා යුතුයි. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරනවා. අපි තවත් මතක් කිරීමක් කරන්න ඕනේ. ඒ තමයි අපි කලින් ටියුට් එකක් දීලා ඇති ආංශික තුලන ලෙජර් ක්‍රමය කියලා. හරිද? අරසු දුයිරෝසයි ටියුට් එක ආංශික තුලන ලෙජර් ක්‍රමය කියලා. අපි ඊට පස්සේ ඔයගලන්ට ටියුට් එකක් ලබා දුන්නා
මූල්‍ය ප්‍රකාශන කියලා. එතකොට අපි ආංශික තුලන ක්‍රමය ටියුට් එක අපි ඒ අතර සාකච්ඡා කරන වාරේ මූල්‍ය ප්‍රකාශන ටියුට් එක මොනවා කරන්න ගන්නවද සාකච්ඡා කරන්න ගන්නවා. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන ටියුට් එක සාකච්ඡා කරන්න ගන්නවා ආංශික තුලන ක්‍රමයට කලින්. හරිද? ආංශික තුලන ක්‍රමයට කලින්. ඒ නිසා මොනවාද මේ ගැටලුවක් ඇති නොවන පරිදි පිළිවෙලට හැම කෙනාම මේ මග අර ගන්න නැතුව සියලු කොටස් ටික ගොඩ ගහ ගන්න නැතුව පිළිවෙලට කරගෙන යන්න. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරනවා. ඊළඟ ඔන්ලයින් එකේ අපි